අයිබෝන් කියලා පිළිගන්නවා .mark IQ YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝම. ඉතින් ගොඩක් දවසකට පස්සේ අද අපි අරගෙන ආවේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙමෙයි. ඇඩ්වර්ටයිස්මන්ට් එකට වඩා අපි අද අරගෙන ආවේ උනන ගාණක් හදාගන්න ක්‍රමය. ඒ කියන්නේ IQ වලට වැදගත් වෙන ගණිතමය ගැටලුවක් හදාගන්න ක්‍රමය අද අපි ඔයගොල්ලන්ට හරියට කියලා දෙන්න යාවේ. මේකට හේතුව තමයි අපි ඔන්ලයින් ක්ලාස් වලදී ගොඩක් කට්ටිය ඉල්ලුවා මෙන්න මේ විදිහේ ගණිත ගැටලුවක්. තරකන් රාමු ලේසි ක්‍රමයක් තියනවාද හදාගන්න? ඒ ක්‍රමෙත් තියනවනේ කියලා දෙන්න කියලා. ඉතින් මම ඒගොල්ලන්ටත් වෙච්ච පොරොන්දුවක් විදිහට තවත් අද තරකන් රාමු ගානක් ඔයගොල්ලන්ටත් එක කියලා දෙනවා. මොකද YouTube channel එකට දාන්නම් කියලා මම ඒගොල්ලන්ටත් පොරොන්දුවක් වුණා. මෙන්න මේ තරකන් රාමු ගාන. ඉතින් අපි ඔන්ලයින් ක්ලාස් කියන කතා කරන සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් ක්ලාසස් යනවා පැය 40ක විතර 40ක 45ක විතර ක්ලාසස් සෙට් එකක් යනවා. ඔයගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් එක හිටපු කට්ටිය දන්නවා ඇති. අපි දෙන්නේ විනාඩියයි හෝ තප්පර 40යි ගාන හදන්න. ගාන හදන්න ඕගොල්ලන් ස්පීඩ් එක හදන්නයි අපි ක්ලාස් එකේදී ඒ විදිහට කරන්නේ. ඉතින් ස්පීඩ් එකත් එක්ක කෙටි ක්‍රම ඉගෙන ගන්න ක්‍රමයක් තමයි අපි යන්නේ. ඉතින් අපේ පොඩ්ඩක් වෙනස් කියලා කියනවා කට්ටිය ගොඩක් අපේ ක්ලාසස් කැමති නම් ඇවිල්ලා බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා ක්ලාස් කරපු ඒවායින් කොටසක්. මෙතන එකම ගණන් දෙපාරක් ලියවිච්ච කොහෙවත් නැහැ. දැන් තියෙන්නේ විවිධාකාර ගණන්. ඉතින් තර්කන රාමු ගණක් පිළිබඳව කතා කරනකොට මේ තර්කන රාමු වලට තියෙනුනේ අපේ අනිවාර්ය විශ්ලේෂී හැකියාව. මොකද අපිට මෙන්න මේ විශ්ලේෂී හැකියාව නැත්නම් අපිට බැරි වෙනවා කොයි වෙලෙවත් මෙන්න මේ තර්කන රාමු ගාන හදාගන්න. මොකද මේ තර්කන රාමු ගානේ දීලා තියෙන දෙයට වඩා දෙයක් කියවෙනවා. ඒකට අපිට ඒ කියන්නේ අපිට එකපාරම දෙන්නේ නැහැ මෙන්න මේ දේ මෙන්න මෙහෙම වෙනවා කියලා. හැබැයි අපිට යම් විස්තරයක් දීලා ඒ විස්තරෙන් නොකියා කියන දෙයක් තියෙනවා. අන්න ඒ නොකියා කියන දේ අපිට තේරුම් ගන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් අන්න ඒ වෙලාවට මේ තර්කන රාමු ගාන කොට දාගන්න ලේසියි. ඉතින් අද අපි කතා කරලා බලමු තර්කන රාමු ගාන හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ තර්කන රාමු ගාන පටන් ගන්න කලින් කියන්න ඕනේ දැන් මේ වෙනකොට පළාත් කීපයක ටීචර් එහෙම නැත්නම් ගුරු විභාගය ඇසත් කරලා තියෙනවා. ඉතින් මේ ගුරු විභාගයත් එක්කම ඔයගලන්ට උපකාරක පන්ති අවශ්‍ය වෙනවා. ඉතින් අපිත් උපකාර පන්තියක් සූදානම් කරා. දැන් මේ වෙනකොට ගිය සති පටන් ගත්ත උපකාරක පන්තිය දැන් මේ වෙනකොට යනවා. ඒකට 40 දෙනෙක් ඉන්නවා. මේ වෙනකොට 40 දෙනා කියන්නේ අපේ පන්තික සම්බන්ධ කරගන්න උපරිම ප්‍රමාණය. අපිත් එක්ක එකතු වෙන ඒ කියන්නේ දැන් මේ වෙනකොට පළාත් කීපයකම ගුරු විභාග ගැසට් කරලා තියෙන නිසා ඉතින් ඔයගලන්ටත් අවශ්‍ය වෙන්න පුළුවන් සමහරක් කරාට උපකාරක පන්තියක අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට කැමති නම් අපේ කියන්නේ .mark IQ හරහා යන උපකාරක පන්ති වලට එකතු වෙන්න. අපේ මීට කලිමුත් ගොඩක් ක්ලාසස් තිබ්බා. ඉතින් මේ වෙනකොට බස්නාහිර පළාත් ගුරු විභාග ගැසට් කරලා තියෙනවා. ඒ වගේම දකුණු පළාත් ගුරු විභාගෙත් ඉස්සරහට එන්න තියෙනවා. දකුණු පළාත් ගුරු විභාග කට්ටිය ගොඩක් අපෙන් ඇහුවා ආපහු සෙමිනාර් එකක් කරනවා කියලා. ඔය සෙමිනාර් එකක් කරනවා ඔයගලන්ට ටීචින් එක්සෑම් එකට දවසකට හරි කලින් අපි සෙමිනාර් එකක් කරනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒත් එක්කත් එකතු වෙන්න කැමති නම් අපි විස්තරය දානවා පස්සේ YouTube channel එක හරහා. දැන් මූලිකව අපි මේ දවස්වල පටන් ගත්තේ බස්නාහිර පළාත් ගුරු විභාගයට අදාළ උපකාරක පන්ති මාලාව තමයි මේ දවස්වල අපි කරගෙන යන්නේ. ඒක පටන් ගත්ත අපි ගිය සතියේ සෙනසුරාදා. ගිය සතියේ සෙනසුරාදා වෙනකොට පළවෙනි කණ්ඩායම බස්නාහිර පළාත් ගුරු විභාග ලියන පළවෙනි කණ්ඩායම අපිත් එක්ක එකතු වෙන පළවෙනි කණ්ඩායමට අපි පන්ති පටන් ගත්තා. ඉතින් සමහර අයට කියන්නේ පස්සේ සම්බන්ධ වෙන්න හදපු කට්ටියට මොකද සම්බන්ධ වෙන්න බැරුණා. ඒකට හේතුව තමයි අපි කණ්ඩායමකට ගත්තේ 40ක් විතරයි. ඒ 40 කොහොමත් අපි ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා දවස් 4ක් හෝ 5ක් යනකොට සම්පූර්ණ 40 දෙනාම කණ්ඩායමට අවශ්‍ය 40 දෙනාම අපිත් එක්ක සම්බන්ධ වුණා. ඊට පස්සේ අපිට WhatsApp කරපු කට්ටියට විස්තර WhatsApp කරපු කට්ටියට ගොඩක් කට්ටිය join වෙන්න බැරුණා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් දැන් අපේ දෙවෙනි කණ්ඩායම පටන් ගන්නවා. පටන් ගන්නේ මැයි 9 වෙනිදා. ඉතින් මැයි 9 වෙනිදා පටන් ගන්න කණ්ඩායමට එකතු වෙන්න කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් අපිට මෙන්න මේ ඔයගොල්ලන්ට පහලින් පේන අංකයට. ඒ කියන්නේ 0.77යි 400යි 0.295 කියන අංකයට ඔයගොල්ලන්ට පුළුවන් WhatsApp පණිවිඩයක් දාන්න WP2 කියලා. මෙන්න මේ විදිහට WhatsApp පණිවිඩය දාන්න WP2 කියලා. මෙන්න මේ විදිහට WhatsApp පණිවිඩය දැම්මට පස්සේ අපි ඔයගොල්ලන්ට පන්තියට සම්බන්ධ වෙන සම්පූර්ණ විස්තර ටික අවශ්‍ය වෙන විස්තර ටික සම්පූර්ණ විස්තර ටික WhatsApp හරහා එවනවා. එතකොට ඒ අනුව කරන්න පුළුවන්. කැමති නම් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. ඔය ටිකක් කියලා දැන් අපි පටන් ගමු. තර්කන රාමු ගැටලුව මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ තර්කන රාමු ගැටලුව ගැන කතා කරොත් එහෙම මම ඔයගලන්ට දැන් මෙතන මම ලියාගෙන අවිල්ල තියෙන තර්කන රාමු ගැටලුව. ඔයගලන්ට දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති. ඔන්න තර්කන රාමු ගැටලුව මොකක්ද කියලා. හරි. ඔයගොල්ලෝ ලියාගෙන අපි හදන්න පටන් ගමු මෙන්න මේ තර්කන රාමු ගැටලුව කොහොමද හදන්නේ කියලා චුට්ටක් වෙලා යනවා මේ තර්කන රාමු කුලක වගේ ගණන් හදනකොට. හැබැයි මේකෙන් අපේ බලන්නේ ඉක්මනටම අපි කියන්නේ විශ්ලේෂී මනසක් තියෙන එක තමයි කියන්නේ. අපිට තියෙන විශ්ලේෂී හැකියාව තමයි මෙන්න මේ තර්කන රාමු කුලක වගේ ගණන් වලින් බලන්නේ. ඉතින් අපි බලමු අපේ විශ්ලේෂී හැකියාව කොහොමද කියලා. රයිට්. මෙන්න මේ ගාන තියෙන්නේ සුමිත් යසිත් යන අයවලුන් වෛද්‍යවරයෙක්, කළමනාකාරවරයෙක්, කපිතාන්වරයෙක් සහ නීතිඥවරයෙක් වන අතර. ඔන්න අපිට කීප දෙනෙක් දීලා තියෙනවා මේගොල්ලන්ගේ වෘත්තීත් එක්ක. කියන්නේ සුමිත්, ජනිත්, යසිත්, රජිත් යන අයවලුන් වෛද්‍ය, කළමනාකාර, කපිතාන් සහ නීතිඥවරයෙක්. ඔන්න 4 දෙනෙක් ඉන්න 1 2 3 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාට වෘත්තීන් 4කුත් තියෙනවා. ඊට පස්සේ වන අතර මේ පිළිවෙලින් දක්වා නොමැත. ඔන්න ඕක තමයි වැඩේ තියෙන්නේ.
අපිට ගාන දෙන්නකොට කවදාකවත් දෙන්නේ නැහැ මෙන්න මෙයාගේ වෘත්තය මේක මෙන්න මෙයාගේ වෘත්තය මේක කියලා පිළිවෙලට දෙන්නේ නැහැ. ඒකට අපිට හිතන්න දෙයක් නැති හින්දා. එහෙනම් මොකද ගාන්නේ ගාන දෙනකොට දෙන්නේ මේක පාටලවලා දෙන්නේ. දැන් මෙතන 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනාට අදාළ රස්සා 4කුත් තියෙනවා. අපි දන්නේ නැහැ හැබැයි මෙන්න මේ රස්සා 4 දීලා තිබ්බද මේ රස්සා 4ෙන් මේ අය කොයි රස්සාවද කරන්න කියලා. හරි. ගාන ඉස්සරහට ගියොත් එහෙම වන අතර මේ අනුපිළිවෙල දක්වන්න මෙතන. අනුපිළිවෙල නෙමෙයි දීලා තියෙන්නේ. ඊට පස්සේ ඔවුන් තමාලි කල්පනා කසුනි අමාලි යන අය සමග විවාහ වී ඇති අතර එයද අනුපිළිවෙලකට දක්වන්න මෙත. ආයි එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ එක් විචල්‍යයකට සම්බන්ධ අන්ත දෙකක් තියෙනවා. දැන් සමහර කරලා තර්කන රාමු දෙනකොට එක් විචල්‍යයක් සහ එක අන්තයක් දෙනවා. ඒ කියන්නේ අපි හිතමු මෙතන විචල්‍යන 4ක් දීලා දැන් අපි හිතමු මේකම ගත්තොත් එහෙම සුමිත් ජනිත් යසිත් රජිත්. ඔන්න ඔය අයගේ ඒ කියන්නේ ඒකයි ප්‍රධාන කැරක්ටර්ස් ටික ඒ අයට අදාළ රැකියා ටික විතරක් දෙනවා. ඒ එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තියෙනවා මේ අයට අදාළ ඒ කියන්නේ එතන දුන්න රැකියා කියන්නේ එක් විචල්‍යයක්. එතකොට සුමිත් ජනිත් රජිත් කියන්නේ එතන ප්‍රධාන කැරක්ටර්ස් ටික. මෙයාට සම්බන්ධ රැකියා. එතකොට එක අන්තයක් විතරයි තියෙන්නේ. හැබැයි මෙතන දීලා තියෙනවා රැකියා දීලා තියෙනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් මෙයාලගේ බිරින්දෑවරුන් කවුද කියලාත් හොයන්න තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ ඔවුන් තමාලි කල්පනා කසුනි අමාලි යන අය සමග විවාහ වී ඇති අතර එයද පිළිවෙලකට දීලා නැල්ලු. ඔන්න දැන් ඉන්නවා 4 දෙනෙක්. ඒ 4 දෙනාට වෘත්තීන් 4කුත් තියෙනවා. ඒකත් පිළිවෙල නැහැ. ඒ 4 දෙනාගේ භාර්යාවුත් 4 දෙනෙක් ඉන්නවා. ඒකත් පිළිවෙලට දීලා නැහැ. ඉතින් අපිට තියෙන්නේ අනිත් අයගේ භාර්යාවුන් පටලවන්න නැතුව Tamanට අදාළ භාර්යාව හොයලා දීලා ඊට පස්සේ යාට අදාළ මොකද්ද මේ රැකියාව හොයලා දෙන්න. හරි. එතකොට මේකෙදි අපිට ගොඩනගා ගන්න තියෙන්නේ මෙන්න මේ තර්ක රාමු ගැටලුව මෙන්න මේ අපිට කොටුවක් ඇතුළට දාගන්නයි තියෙන්නේ. ඒක දාගත්තට පස්සේ අපිට ප්‍රශ්න මොනවද කියලා අහන්න ඕනේ නැහැ. ඒක දාගත්තොත් ඒකෙන් එන ඕනෙම ප්‍රශ්නයකට අපිට හරියාකාර උත්තර දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් ඔන්න ওই විස්තරත් එක්කම තවත් දෙනවා අපිට මේ ගානට ඇතුල් වෙන්න පුළුවන් ඉඟි ටිකක්. හරි. අපි බලමු මේ ඉඟි මොනවද කියලා. ඔන්න පළවෙනි ඉඟි මම කියනවා 1. තමාලි යසිත්ගේ භාර්යාව නොවන අතර යසිත් කපිතාන්වරයෙකු ලෙස සේවය කරයි. ඔන්න පළවෙනි ඉඟියක් දීලා තියෙනවා. තමාලි කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා යසිත්ගේ භාර්යාව නෙමෙයිලු. නොවන අතර යසිත් කපිතාන්වරයෙකු ලෙස කටයුතු කරයි. ඊට පස්සේ තව ඉඟියක් තියෙනවා. රජිත් නීතිඥයෙකු නොවන අතර ඔහු සේවය සඳහා තමාලි සමග දිනපතා රෝහල වෙත ගමන් කරයි. ඔය දෙවෙනි ඉඟිය. තුන්වෙනි ඉඟිය තියෙනවා. සුමිත්ගේ සහෝදරිය බැංකු නිලධාරියෙකු වන අතර ඇයගේ සැමියා කළමනාකාරවරයෙකි. ඔන්න තුන්වෙනි ඉඟිය. හතරවෙනි ඉඟිය බැංකු ණය සම්බන්ධ ගැටලුවකට නීති උපදෙස් ගැනීමට තම බිරිඳ වන අමාලිගේ සහෝදරයා හමු වීමට යා යුතු බව ජනිත් සිය දින පොතේ සටහන් කර ඇත. හරි. ඔන්න එකක් ඉවරයි. ඊට පස්සේ තවත් අන්තිම ඉඟිය තියෙනවා. සුමිත්ගේ බිරිඳ කල්පනා නොවන අතර ඇය රෝහලේ සේවය කරයි. හරි. දැන් ඔන්න ඔහොම එකක් දුන්නාට පස්සේ විභාගෙට අපේ තියෙන කලබලෙත් එක අපි මේක පටල ගන්නවා. අනිවාර්යෙන් පටල ගන්නවා. ඉතින් ඒකට මුල්ම දේ තමයි මේ තර්කන රාමු ගැටලුවක් අත දානවා නම් ගැටලුවක් කරන්න ඉන්නවා නම් මේක ඕගොල්ලෝ මේක මේ අමතර දෙයක් කියන්නේ. මේක ඕගොල්ලෝ විභාගෙදී අන්තිමට වගේ කරන්න තියාගන්න. මොකද ලේසි ගණන් ටික ඉස්සෙල්ලා කරගත්තොත් ඔයාලට පුළුවන් දැන් ඕගොල්ලෝ කෙටි ක්‍රම දන්නවා. අපේ channel එක හරහාත් ඉගෙන ගන්න ඇති. ඒ වගේම අපේ classes ආපු කට්ටිය එහෙමත් ඉගෙන ගන්න ඇති. එහෙම නැත්නම් වෙන ඕනෙම ක්‍රමයකින් ඉගෙන ගන්න ඇති. ඔය කෙටි ක්‍රම කොහෙන් ගියත් ගාන හදා ගන්න කෙටියට උත්තරයක් ගන්න ක්‍රමයක් තමයි ඔය කෙටි ක්‍රමයක් කියන්නේ. ඉතින් එතකොට ඒක කොහෙන් ඉගෙන ගත්තත් ගැටලුවක් නැහැ. හරි. කොහොම හරි ඕගොල්ලෝ කෙටි ක්‍රම වලින් ඉගෙන ගන්න ඕගොල්ලන්ගේ මේ ගානට වැය වෙන කාලය අඩු කරගන්න. ඉතින් ඒ කාලය අඩු කරගත්තට පස්සේ ඕගොල්ලන්ට අනිත් ගණන් වලට තියෙන කාලය ඉතුරු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය විනාඩියක් යන ගානකට ඕගොල්ලන්ට යන්නේ තප්පර 30යි නම්. එතන ඕගොල්ලන්ට තව තප්පර 30ක් ඉතුරු වෙනවා. ඒ වගේ ගණන් 10ක් ආවොත් ඕගොල්ලන්ට තප්පර 30 ඒවා 10ක් ඉතුරු වෙනවා. ඒකට මේ වගේ ගානක් මේ වගේ තර්ක නාමක ගානක් කීයටවත් විනාඩියකදී හදන්න බෑ. එහෙනම් ඒකට තවත් කාලය අත්‍යවශ්‍යයි. එහෙනම් මොකද ගන්නෙ? අපි අතරදී ඉතුරු කරගත්ත වෙලාව මේකට තියාගන්න පුළුවන් මෙන්න මේ වගේ ලොකු ගණන් හදන්න. සමහර කට්ටිය ගන්න ලොකු ගණන් ඉස්සෙල්ලා හදන්න හදනවා. ලොකු ගණන් ඉස්සෙල්ලා හැදුවොත් මොකද වෙන්නේ? මේ ගානට යන කාලය වැඩි. මේ ගානට යන කාලය වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ ගාන සමහර කරලා හදා ගන්න බැරි වෙන පුළුවන් තියෙන කලබලෙත් එක්ක. ඊට පස්සේ ඕගොල්ලන්ට අනිත් ලේසිම ගණන් පවා අතහැරෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ගානට ගියපු කාලය වැඩි නිසා. ඒ හින්දා ඕගොල්ලෝ මේ ගාන මේ වගේ තර්කනාවක් ගැටලුවක් තිබ්බත් ඒ වගේ ගණන් තියාගන්න අන්තිමට හදවුවොත් ඕගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ ගන්න නැහැ. ගොඩක් ගණන් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා ගණක් මුලට අත ගහගත්තොත් එහෙම සමහරක් වෙලාවට ඕගොල්ලන්ට පේපරේ අන්තිම මොහොතේ පෙරලලා බලද්දි තේරෙයි තව වෙලාව නැහැ ලියන්න. හැබැයි මට ලේසිම ගණන් ටිකක් තියෙනවා හදාගන්න. මට මෙන්න මේ ගාන අත ගහපු හින්දා මුලින් අත ගහපු හින්දා මම උත්තරයක් දන්නවා මේකට. මේ ගාන හදාගන්න තව පොඩි කාලෙ තිබ්බ නැති. හැබැයි කාලේ ඉවරයි. මට මේ ගාන හදාගන්න වෙන්නේ නැහැ කියලා හිතේ. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේවා ගන්න තියෙන පස්සේ අන්තිමට හදාගන්න ඉඩ තියාගන්න. රයිට්. හරි. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. මෙතන දැන් ඉන්න මේ ගණන් හදනකොට මූලිකම දෙයක් තියෙනවා. ඒ තමයි මේ ගණන් දෙනකොට ගණන් වලට මේ තර්කන නාම ගණන් දෙනකොට මේකේ මම කිව්වා අන්ත දෙකක් හෝ අන්ත එකක් දෙනවා. දැන් මෙතන ගත්තොත් එහෙම මෙතන එක අන්තයක ඉන්නවා
එකාන්තයේ තියෙන වෘත්තීන් ටික. මෙතන එකාන්තික මේකේ වෘත්තීන් ටික තියෙනවා. අනිත් අන්තේ තියෙනවා මෙයාලගේ භාර්යාව, බිරින්දෑවරු. බිරින්දෑවරු. හරි. එතකොට මේ අන්ත දෙකක් තියෙනවා. එතකොට මේ අන්ත දෙකක් එක තව එකක් එනවා. මේ අන්ත දෙකම සම්බන්ධ වෙන පොදු කට්ටිය ඉන්නවා 4 දෙනෙක්. ඔන්න ඒ 4 දෙනා ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා කවුද? සුමිත්. සුමිත් අනිත් එක්කෙනා ජනිත්. ජනිත් අනිත් එක්කෙනා යසිත් අනිත් එක්කෙනා රාජිත්. හරි. සමහර කට්ටිය කරගන්න වැරද්දක් තමයි මෙන්න මේ වගේ ගානක් දුන්න ගමන් ඉස්සලම දානවා දැන් මේකේ මෙන්න මේ අයට තමයි මෙන්න මෙතන මේ කොටුව ඇතුලේ ඉන්න අයට තමයි වෘත්තීන් සහ බිරින්දෑවරු කියන ওই දෙකම සම්බන්ධ. ඒ අන්ත දෙකම සම්බන්ධ. එතකොට ගොඩක් අය කරන්නේ සමහරක් වෙලාවට මේ ප්‍රධාන කැරක්ටර්ස් ටික මෙයාලා තමයි මූලික වෙන්නේ. මෙයාලගෙන් තමයි ප්‍රශ්න හැදෙන්නේ. එතකොට සමහර කට්ටිය ගන්න මොකද ඉස්සලම දාගන්න සුමිත් ජනිත් යසිත් අනිත් එක රාජිත්. රාජිත් කියන කට්ටිය මේ අතර දාගන්න වෘත්තීන් ටික දාගන්න මේ අතර වෛද්‍ය නම් වෛද්‍ය කොහොම මේ නීති නම් කොහොම දාගෙන යනවා. අන්න එහෙම කරොත් ඔයගලන්ට හදාගන්න බෑ කියන එක නෙමෙයි මම කියන්නේ. හැබැයි හදාගන්නකොට ඔයාලට පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද මේක මෙහෙම දිගට යනවා. ඊට පස්සේ බිරින්දෑවරු සෙට් එකක් ආයෙ මෙතෙන්ට එනවා. ඔහොම වුණාම ඔයගලන්ට මේ පැත්තට බලනකොට ටිකක් පැටලි සාගත වෙන්න ඉඩ තියෙනවා මෙන්න මේ වගේ ගාන. හරි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ වගේ තියෙනකොට ප්‍රධාන කැරක්ටර්ස් ටික අපි ගන්න ඕනේ මෙන්න මේ අතට. මං ඉස්සෙල්ලා හදාගත්තා වගේ ප්‍රධාන චරිත ටික ඔන්න සුමිත් ඉන්න මෙහෙම. සුමිත් කවුද? යසිත් ජනිත් යසිත් රාජිත්. ජනිත් යසිත් රාජිත්. right. ඔන්න 4 දෙනෙක් ඉන්නවා. හරි. දැන් එයාලගේ වෘත්තීන් මොනවද? දැන් අපි බලමු. ඔන්න මෙහෙම දාගත්තම අපිට පුළුවන් මේ දෙපැත්තෙන් මෙයාලගේ වෘත්තීන් ලියා ගන්න. එතකොට පහසුයි. එතකොට ඒකාන්තයක් තමයි ඔන්න වෘත්තීන් වෘත්තීන් තියෙනවා එකක් වෛද්‍ය කළමනාකාර කපිතාන් නීතිඥ. හරි. මම මේක චුට්ටක් මෙහෙන් ලියන්නම් එහා පැත්තට ඉඩ මදි වෙන හින්දා නැත්තම් අපම කළා. මෙතන ඉන්න සුමිත් ජනිත් යසිත් රාජිත් නේද හිටියේ? රාජිත්. right. දැන් වෘත්තීන් ටික. වෘත්තීන් තියෙනවා වෛද්‍ය. මම ඒක මෙහෙන් ලියා ගන්නවා. වෛද්‍ය ඊට පස්සේ නීතිඥයෙක් හිටියා. කපිතාන් අනිත් එක්කෙනා කපිතාන් කළමනාකාර. ඒක මම මෙහෙම ඔන්නම ලියලා දැම්මා. right. හරි. ඊට පස්සේ ඔන්න මේ මෙතන ප්‍රධාන කැරක්ටර්ස් 4ට සම්බන්ධ එක අන්තයක් තමයි මේක. right. ගැටලුවක් නැහැ. අනිත් අන්තේ බලමු මොකක්ද කියලා. අනිත් අන්තේනේ බිරින්දෑවරු. බිරින්දෑවරු ඉන්නවා. ඒ 4 දෙනෙක් ඉන්නවා. මෙතන 4 දෙනෙක් ඉන්නවනම් බිරින්දෑවරු 4 දෙනෙක් ඉන්නවනේ. මොකද ඒක ගේ දීව කෑමක් කියන මෙතන සඳහන් කරලා නැති හින්දා අනිවාර්යෙන් 4 දෙනෙක් ඉන්නවනේ. හරි. ඒ 4 තමයි තමාලි කල්පනා කසුනි අමාලි. ඒක දාන්න මේ. තමාලි කල්පනා කසුනි සහ කවුද ඉන්නේ? තමාලි කල්පනා කසුනි අමාලි. right. අමාලි. දැන් ඔයගලන්ට පුළුවන් ඔන්න අපි හදාගත්ත බේසික් ස්ට්‍රක්චර් එක මේක හදාගන්න ඕන විදිහට වෙන් කරලා. right. දැන් ඔන්න අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක වෘත්තීන් ටික හරි මෙතන ගත්තොත් ඔන්න හරි එක එක්කෙනාට හැම පැත්තෙම කොටු 4 තියෙන කොටු 8ක්. ඒ කියන්නේ බිරින්දෑවරුන්ගේ කොටු 4ක් සහ වෘත්තීන්ට අදාළ කොටු 4ක් තියෙනවා. right. ඔන්න ওই විදිහට තමයි එන්නේ. දැන් හදිස්සියට අපි මේක මේ අතර ලියා ගත්තා නම් එහෙම. මෙතන ලියා ගත්තා නම් එහෙම ඔන්න සුමිත් ජනිත් ඔය ටික මෙතන ලියාගත්තා. ඊට පස්සේ මේ පැත්තෙන් වෛද්‍ය මෙහෙම ලියාගත්තා. ඊට පස්සේ අනිත් පැත්ත ලියන්නේ නේ. කල්පනා, තමාලි, කසුනි, අමාලි ඔය ටික යට ලියාගන්න. එතකොට අපිට ටිකක් පැටලි සහගත වෙන්න ඉඩ තියෙනවා. මේ යට ලියාගත්තොත් මෙහෙම ලියාගත්තොත් අපිට අවුලක් නැහැ. මේ පැත්තත් බැලුවා මේ පැත්තත් බැලුවා. දැන් ඔයගොල්ලන්ට හදාගෙන යනකොට තේරෙන්නේ මේක කොච්චර ලේසිද කියලා මේ විදිහට ලියාගත්තොත් එහෙම. සමහර ගණන් නම් තියෙනවා. එක පැත්තක් විතරක් ඕනේ නේ. ඒවා ඒ කියන්නේ එකාන්තයක් විතරක් තියෙනවා. මෙතන අන්ත දෙකක් තියෙනවා. අන්ත 3ක් 4ක් තියෙන්නත් පුළුවන්. එතකොට ඒවා දෙපැත්ත ලියා ගන්නත් පුළුවන්. යටට ලියා ගන්නත් පුළුවන්. අන්න එහෙම වුණා. right. හරි. දැන් අපි බලමු මෙන්න මේ ගානේ තියෙන ඉංගිත් එක මේ ගාන හදාගන්නේ කොහොමද කියලා. දැන් ඔන්න පළවෙනි දීලා තියෙනවා පළවෙනි ඊය. තමාලි යසිත්ගේ භාර්යාව නොවන අතර යසිත් කපිතාන්වරයෙකු ලෙස සේවය කරයි. ඔන්න ගත්ත ගමම එකක් දීලා තියෙන අපිට හොයාගන්න පුළුවන් එකක්. තමාලිකෝ මෙන්න ඉන්න තමාලි. තමාලි මෙයා තමාලි යසිත්ගේ භාර්යාව නොවන අතර. යසිත්කෝ යසිත්ගේ භාර්යාව නොවන අතර. තමාලි අදාළ නැහැ යසිත්. ඒ කියන්නේ තමාලිට සහ යසිත්ට පොදු කොටුවක් තියෙනවා.
භාර්යාව නම් මේකේ හරියක් කියනවා. භාර්යාව නෙමෙයි නම් භාර්යාව නෙමෙයි. එහෙනම් ඔන්න අයින් කරා. භාර්යාව නොවන අතර යසිත් කපිතාන් නොරෙගුලස් සේවය කරා. ඔන්න මෙතන තමාලි ගැන කියලා යසිත් ගැන කියන්නේ. යසිත්ගේ වෘත්තිය අපිට දීලා තියෙනවා. යසිත් කපිතාන් නෝර. ඔන්න කපිතාන් නෝරෙක් දුන්නා. රයිට්. ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න එක හරියක් ආවා. මේ හරියක් ආවා කියන්නේ අපිට පුළුවන් මේ හරහා කොටු වහගන්න 2යි 4යි 5යි 6ක්. කොටු 6ක් අයින් කරගන්න පුළුවන් මෙන්න මේ මෙතන මේ 4 4 කොටු වලින්. ඒ කියන්නේ 16 කොටු සෙට් යන තියෙන්නේ. ඒතර ඕකෙන් අපිට පුළුවන් 2යි 3යි 4යි 5යි 6ක් අයින් කරගන්න. ඒ කොහොමද? හරි. යසිත් කපිතාන් වරයෙකු නම් යසිත් කපිතාන් වරයෙක් නම් එයාට නීතිඥයෙක් වෙන්න පුළුවන්ද? නීතිඥයෙක් වෙන්න බෑ. හරි. එහෙනම් නීති අයින් කරා. එහෙනම් කපිතාන්වරයා වෛද්‍යවරයෙක් කියලාත් නැහැනේ. මෙතන එක්කෙනෙක්ට අදාළ එක වෘත්තයක් විතරයි. මෙතන ඉතුරුලා දෙන කළමනාකාර. එහෙනම් කළමනාකාරත් නෙමෙයි. ඒ වගේම යසිත් කපිතාන්වරයෙක් නම් අනිත් කට්ටියට කපිතාන් වෙන්නත් බෑ. එහෙනම් සුමිත්‍ර කපිතාන් වෙන්න පුළුවන්ද? බෑ. ජනිත්ටත් බෑ. ආයිතුරු ඉන්නේ කවුද? රජි. එයාටත් බෑ. රයිට්. ඔන්න පළවෙනි ඉංගියෙම අපි මේකේ කොටු ගොඩක් 1 2 3 4 5 6 කොටු 7යි කොටු 8ක් අපි පුරවා ගත්තා. රයිට්. ඊට පස්සේ බලමු ඊගාවක. රජිත් නීතිඥයෙකු නොවන අතර ඔහු සේවය සඳහා තමාලි සමග දිනපතා රෝහල වෙත ගමන් කරයි. හරි. මේකේ තියෙන ඉඟි දෙකක්. එකක් ඔන්න මේ කඩා ගන්න පුළුවන්. රජිත් නීතිඥයෙකු නොවන අතර. රජිත් හොයමු අපි. ඔන්න රජිත් හෙව්වා. එයා නීතිඥයෙකු නොවන අතර කියලා කියන්නේ. ඒ කියන්නේ නොවන අතර තවත් කතන්දරයක් තියෙනවා. නීතිඥයෙක් නෙවෙයි නීති කොටුව යට අයත් නෑ. අයින් කරලා දැම්ම. නීතිඥයෙකු නොවන අතර ඔහු සේවය සඳහා රජිත් සේවය සඳහා කියන්නේ එයා ජොබ් එකට යනවා කියලා. සේවය සඳහා ඔහු සේවය සඳහා තමාලි සමග දිනපතා රෝහල වෙත ගමන් කරයි. රයිට්. තමාලි සමග දිනපතා රෝහල වෙත ගමන් කරයි. හරි. දැන් මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. රජිත් සේවය සඳහා තමාලි එක්ක දිනපතා රෝහල වෙත ගමන් කරනවා. රයිට්. අපිට මෙන්න මේ ප්‍රධාන චරිත හතරට අදාළ වෘත්තීන් දීලා තියෙනවා. එහෙනම් රජිත් තමාලි එක්ක තමාලි කතන්දරේ පැත්තකදීමු. හරි. තමාලිත් එක්ක යනවලු සේවය සඳහා රෝහලට. එහෙනම් රෝහලට යනවා නම් මෙයා අනිවාර්යෙන් මෙතන තියෙන වෘත්තීන් අනුව කළමනාකාරයෙක් වෙන්න බෑ. මොකද රෝහලේ කළමනාකාරීත්වයට නෙමෙයි මෙයා යනවා ඇත්තේ නීතිඥ වෙන්නත් බෑ. රෝහලේ ප්‍රධාන රෝහලට අදාළ මෙතන වෘත්තියකට තියෙන වෛද්‍ය වෘත්තිය. එහෙනම් අපි දාගන්න ඕන වෛද්‍ය වෘත්තිය තමයි රජිත්ගේ වෘත්තිය. රයිට්. හරි. එහෙනම් රජිත් වෛද්‍යවරයෙක් නම් මෙතන ඉතුරුලා ඉන්නේ කවුද? කළමනාකාර. එහෙනම් එයාට කළමනාකාර වෘත්තිය දරන්න බෑ. මොකද එක වෘත්තියක් විතරයි දරන්නේ. එහෙනම් කළමනාකාර කැපුවා. ඒ වගේම මෙතන එක හරියක් ආව කියන්නේ මම කිව්වා දෙපැත්තක් කවර් කරන්න පුළුවන් අපිට මේ එක පොයින්ට් එකක් හොයාගත්තොත්. හරි. මෙයා රජිත් වෛද්‍යවරයෙක් නම් එයාට වෙන වෘත්තීන් දරන්නත් බෑ. එහෙනම් එයා නීති කපිතාන් කළමනාකාර ඔය එකක්වත් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ වෛද්‍යවරයා රජිත් නම් ජනිට පුරවන්න වෛද්‍යවරයෙක් වෙන්න බෑ. මොකද වෛද්‍යවරයෙක් ඉන්නවා. එක්කෙනෙක්ට එක වෘත්තියයි දරන්න පුළුවන්. සුමිත්තත් බෑ. රයිට්. හරි. ඔන්න දැන් අපිට ඉතුරුලා තියෙන 1යි 2යි කොටු 4ක් ඉතුරුලා තියෙනවා. රයිට්. ඊට පස්සේ මොකක්ද තමාලි කතන්දරයකුත් දෙන්න තිබා. රජිත් නීතිඥයෙකු නොවන අතර ඔහු සේවය සඳහා මෙයා සේවය සඳහා තමාලි සමග දිනපතා රෝහල වෙත ගමන් කරා. ඔන්න නොකියා කියන කතන්දරයක් තියෙනවා. හරි. මොහු සේවය සඳහා තමාලිත් එක්ක දිනපතා රෝහල වෙත ගමන් කරා. රයිට්. දැන් සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් නේද? මෙයා හැමදාම ගෑනු කෙනෙක්ව දාගෙන උදේ පාන්දර යනවා නම් එක්කෝ ඒ යාගේ දුවෙක් වෙන්න ඕනි. එක්කෝ ඒ යාගේ බිරිඳ වෙන්න ඕනි. අහල පහල කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේකට අදාළව මේකේ කියලා තියෙන්නේ අහවලුන්ගේ බිරිඳවල් ගැන. එහෙනම් මෙතන රජිත් වෙන කෙනෙක්ගේ බිරිඳක් දාන් ගියොත් මෙතන ලොකු ගැටලුවක් එන්න පුළුවන්. එහෙනම් අපිට මෙතනින් තියෙන්න ගන්න පුළුවන් මොකද්ද? මෙතන තියෙන්න ගන්න පුළුවන් මෙයා හැමදාම සේවය සඳහා උදේට යනකොට දාන් යන්නේ කවුද? තමාලි නම් ඒ මෙයාගේ කසාද බිරිඳ වෙන්න ඕන. හරි. එහෙනම් අපි හොයාගත්තා. ඔන්න තමාලිගේ අයිතිකාරය කවුද? තමාලි රජිත් වෛද්‍යවරයෙක්. හරි. හරි. එතකොට ඔන්න තමාලි අයිති රජිත් නම් මෙතන කියලා මේ යසිත් අයිති නැල්ලු තමාලි. ඊට පස්සේ රජිත් තමාලි අයිති නම් ආයි ජනිත්ටත් ආයි අයිතියක් නැහැ තමාලි ගැන. එහෙනම් කැපුවා. එහෙනම් සුමිට්ටත් තමාලි ගැන අයිතියක් නැහැ. කැපුවා. ඒ වගේම තමයි මේගොල්ලන්ට අයිති නැහැ වගේ තමයි තමාලිටත් පිට යන්න බෑ. එහෙනම් තමාලි මෙතන ඉන්නවනම් තමාලිට තමාලි රජිත්. රජිත් සුමිත්‍ර තමාලිත් එක්ක මොකක්වත් කරන්නත් බෑ. ජනින්ටත් බෑ. යසිටත් බෑ. හරි. එහෙනම් රජිත් විතරයි පුළුවන්. ඒ කියන්නේ එයා බිරිඳ. එහෙනම් ඒ වගේම රජිත්තත් ආයි වෙන කට්ටියත් එක්ක ඇයි හොඳ එකක් බෑ. එහෙනම් කල්පනාත් එක්කත් බෑ. මොකද එහෙනම් කසුනි අයත් වෙන්නේ නැහැ. මෙතන එනවා අමාලි නෙමෙයි යාගේ බේ. හරි. එහෙනම් ඔන්න හොයාගත්තා. රජිත් ගෙවෙන්න කවුද? තමාලි. right. ඊට පස්සේ සුමිත්ගේ සහෝදරිය බැංකු නිලධාරිනියක වන අතර ඇයගේ සැමියා කළමනාකාරවරයෙක්.
ඔන්න පොඩක් කරකවලා දෙන්න තියෙනවා. සුමිත්ගේ සහෝදරිය. සුමිත් කො එන්න. මෙයාගේ සහෝදරිය. ඔන්න සුමිත් ඉන්නවා. එතන සුමිත් ඉන්නවා. සුමිත්ගේ සහෝදරිය. සහෝදරිය කවුද? සුමිත්ගේ සහෝදරිය බැංකු නිලධාරියෙක්. බැංකු නිලධාරියෙක් වෙනවා කියලා දීලා තියෙනවා. එතකොට අපිට කියලා තියෙන්නේ ඔන්න ඔය වගේ තැන් වල පැටලෙන්න ඉඳී දෙනවා. එතකොට මෙතනින් ඕගොල්ලෝ පටල ගන්න පුළුවන් සුමිත්ගේ සහෝදරිය කවුද කියලා හොයාගෙන මෙන්න මෙතන බැංකු නිලධාරියෙක් කිව්වොත් කලමනාකාරවරයෙක් කොයි විදිහට ඕගොල්ලෝ හිතලා ගන්න පුළුවන්. හැබැයි කලමනාකාරවරය වෙනස්, බැංකු නිලධාරිය වෙනස්. ඒ වගේම බැංකුවක රැකියාවක් කරන බැංකු කළමනාකරු වෙනස්, බැංකු නිලධාරිනි වෙනස්. ඔන්න ඔහොම පැටලෙන ස්ථාන තියෙනවා. හරි. එතකොට මේක කියන්නේ මොකද්ද? සුමිත්ගේ සහෝදරිය බැංකු නිලධාරිනියක වන අතර. සුමිත් ඉන්නවා. සුමිත්. සුමිත්ගේ සහෝදරිය බැංකු නිලධාරිනියක වෙනවා. ඒ කියන්නේ මෙයාගේ නෝනා නෙමෙයි සහෝදරිය. බැංකු නිලධාරිනියක වන අතර ඇයගේ සැමියා කළමනාකාරවරයෙක්. එහෙනම් සුමිත්ගේ නංගි බැංකුවක වැඩ කරනවා. බැංකුවක වැඩ කරනවා. රයිට්. බැංකුවක වැඩ කරනවා. එතකොට මෙයාගේ මහත්තයා කවුද? බැංකු කළමනාකාරවරයෙක්. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? මෙයාගේ මහත්තයානේ. මෙහෙම එන්නේ. එහෙනම් සුමිත්ගේ භාර්යාව නෙමෙයි බැංකු කළමනාකාරවරයෙක්. එහෙනම් ඒතකොට බැංකු කළමනාකාරවරියගේ මහත්තයා තමයි මේ කියන විදිහට සුමිත්ගේ කළමනාකාරවරයා. එතකොට සුමිත්ගේ නංගිගේ මහත්තයා කළමනාකාරවරයා නම් සුමිත්ට කළමනාකාරවරයා වෙන්න බෑනේ. ඔන්න ඔය වගේ තමයි හිතන්න තියෙන්නේ. ඔය වගේ පොයින්ට් ෆෝම් තමයි තියෙන්නේ හිතලා ගන්න. එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් සුමිත් නෙමෙයි කළමනාකාරවරයා. හරි. සුමිත් නෙමෙයි කළමනාකාරවරයා. මොකද සුමිත්ගේ නංගිගේ මහත්තයා තමයි කළමනාකාරවරයා. පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. ඔය වගේ තමයි තාර්කික විශ්ලේෂණ කරගන්න තියෙන්නේ මෙන්න මේ ගණන් දෙනකොට. හරි. එහෙනම් සුමිත් නෙමෙයි කළමනාකාරවරයා. එහෙනම් සුමිත්ට ඉතුරු වෙන්නේ එකයි. ඒ තමයි නීති. රයිට්. එහෙනම් සුමිත් නීතිඥයා නම් මෙතන ජනිට් ආයි නීතිඥයෙක් වෙන්නත් බෑ. හරි. ඔන්න ඒක කපලා ඉවරයි. එතකොට ජනිට් ඉතුරු වෙන මෙතන එක කොටුවක්. ඒ මොකද්ද? කළමනාකාරවරයා. රයිට්. එහෙනම් ජනිට් තමයි කළමනාකාරවරයා. එහෙනම් ජනිට් කළමනාකාරවරයා නම් ජනිත්ගේ නෝන තමයි සුමිත්ගේ නංගි. එහෙනම් මෙන්න මේ දෙන්න මස්සිනාලා. හරිනේ? හරි. එතකොට නොම තහන්න පුළුවන් කවුද මස්සිනාලා කියලා. හරි. එතකොට මේ පැත්ත ඔන්න සම්පූර්ණ ෆිල් වුණා. බලමු මේ හැම තීරුවකම පේල් එකම එක හරියට තියෙනවා. මේක ගත්තොත් එහෙම ඔන්න මෙතන හරියට තියෙනවා. ගැටලුවක් නැහැ. මේක ගත්තොත් මෙතන විතරයි. මේක මෙතන විතරයි. මේක මෙතන විතරයි. මේ පැත්තට ගත්තොත් මේක මෙතන මේක එකක් තියෙනවා. මේකෙත් එකක් තියෙනවා. මේකෙත් එකක් තියෙනවා. එකක් විතරයි තියෙන්නේ. රයිට්. එහෙනම් මේ පැත්ත නිවැරදි. දැන් හොයන්න තියෙන්නේ මේ පැත්ත. හරි. දැන් ඉතිරි පොයින්ට් ෆෝම් දෙකක්ද තුනක්ද තියෙනවා. දෙකක් තියෙනවා. ඒ දෙකෙන් අපිට පුළුවන් මෙන්න මේ ටික පුරව ගන්න. ඔන්න ඊගාවට තියෙනවා බැංකු ණය සම්බන්ධ ගැටලුවකට. බැංකු ණය සම්බන්ධ ගැටලුවකට නීති උපදෙස් ලබා ගැනීමට. බැංකු ණය සම්බන්ධ ගැටලුවකට නීති උපදෙස් ලබා ගැනීමට තම බිරිඳවන අමාලිගේ සහෝදරයා හමු වීමට යා යුතු බව ජනිත් සිය දිනපොතේ සඳහන් කරයි. ඔන්න දිගට දීලා තියෙන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පැටලෙන ඒවා. බැංකු ණය සම්බන්ධ ගැටලුවකට නීති උපදෙස් ගැනීමට තම බිරිඳවන අමාලිගේ සහෝදරයා හමු වීමට යා යුතු බව ජනිත් සිය දිනපොතේ සඳහන් කරගෙන තියෙනවා. එහෙනම් ජනිත් මෙන්න මෙයා තමයි ওই දිනපොතේ ওই කතන්දරේ ලියලා තියෙන්නේ. මෙයා සඳහන් කරලා තියෙනවා ජනිත් බැංකු ණය සම්බන්ධ ගැටලුවක් නීති උපදෙස් ගන්න. ඔන්න ජනිත් ඉන්නවා. නීති උපදෙස් ගැනීමට තම බිරිඳවන් අමාලිගේ. ඔන්න ජනිත්ගේ බිරිඳ කවුද? මේ පැත්තෙන් බිරිඳ අමාලි. රයිට්. ණය සම්බන්ධ ගැටලුව නීති උපදෙස් කියන්නේ තම බිරිඳවන් අමාලිගේ සහෝදරයා හමු වීමට තමයි යන්න හදන්නේ. එහෙනම් ඔන්න අමාලි ඉන්නවනම් තම බිරිඳ. එහෙනම් ජනිත්ගේ බිරිඳ තමයි අමාලිකෝ. ඔන්න උතර තියෙනවා. රයිට්. හරි. අමාලිගේ තීරුවත් හරි. එහෙනම් ආයි කසුනිට කල්පනාලාට මොකොත් අයිතියක් නැහැ ජනිත් එක්ක යන්න. මොකද එයාට ඉන්නවා අමාලි. අමාලිටත් බෑ සුමිත් එක්කයි යසිත් එක්කයි නාලගම් දාන්න. හරි. එහෙනම් ඔන්න ඒ දෙකක් පිළිනවා. දැන් 1 2 3 4යි තියෙන්නේ. රයිට්. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා අමාලිගේ සහෝදරයා හමු වීමට යා යුතු බව ජනිත් සිය දිනපොතේ සඳහන් කර ඇත. හරි. ඒ කියන්නේ නීතිඥයෙක් හමු වෙන. එහෙනම් අපි දන්නවා අමාලිගේ සහෝදරයා කියන්නේ මෙතන අමාලි නීතිඥයා කවුද? නීතිඥයා ඇවිල්ලා සුමිත්. එහෙනම් අමාලිගේ සහෝදරයා සුමිත්. ඔන්න කරකවල අහන්න පුළුවන් ප්‍රශ්න. හරි. හරි. ඊට පස්සේ සඳහන් කර ඇත. සුමිත්ගේ බිරිඳ කල්පනා නොවන අතර සුමිත්ගේ බිරිඳ කල්පනා නෙවෙයිලු නොවන අතර ඇය රෝහලේ සේවය කරයි. එහෙනම් ඇය කොහේ සේවය කරා? සුමිත් ඉතුරු වෙන්න විකල්ප එකයි. ඒ කසුනි. හොඳ හෝ නරක ඔන්න කසුනි තමයි සුමිත්ගේ බිරිඳ. හරි. මෙයා වැඩ කරන්නේ රෝහලේ. හරි. වෙන්න පුළුවන්. නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපිට මෙතන දීලා තියෙන්නේ මෙන්න මේ කැරක්ටර්ස් 4 හා සම්බන්ධ වෘත්තීන් සහ මේගොල්ලන්ට අයත් බිරිඳවරු හොයන්න. එහෙනම් ඔන්න කසුනිගේ අයිතිකාරය හොයාගත්තා. කසුනිගේ අයිතිකාරය සුමිත් නම් මෙතන ඉතුරුලා තියෙන විකල්පයක් මේ විකල්පයක් ඉතුරු වුණා කියලා කසුනිට යසිත් එක්ක මොකක්වත් කතන්දරයක් තියාගන්න බෑ. එහෙනම් ඒක අයින් කරලා පස්සේ ඔන්න යසිත් ඉතුරුනා එකම විකල්පයයි. ඒ තමයි කල්පනා. රයිට්. ඔන්න දැන් අපි බලමු මේක හරිද කියලා. එහෙනම් පේලි සහ තීරු වල එක හරිය තියෙනවා.
මේ පැත්තේ ගත්තොත් ඔන්න එකක් තියෙනවා. මේ පැත්තේ ගත්තොත් මේ රවුන්ඩ් කරපේ මේක ගත්තොත් එහෙම ඔන්න මෙතන හරි. මෙතනත් එකයි. එහෙනම් මේ පැත්තට ගත්තත් එකක් තියෙනවා. මේ පැත්තත් එකයි. මේ පැත්තට එකයි. මේ පැත්තට එකයි. එහෙනම් රයිට්. හරි. දැන් අපිට මේක දිහා බලලා මේකෙන් ප්‍රශ්න හදන්නත් පුළුවන්. හදලා අහන ප්‍රශ්නයකට ඕනින් ප්‍රශ්නයකට විසඳුමක් දෙන්නත් පුළුවන්. දැන් අපිට බලන්න. සුමිත්ගේ බිරිඳ කවුද? සුමිත්ගේ බිරිඳ කසුනි. හරි. සුමිත්ගේ වෘත්තිය නීති. ජනිත්ගේ වෘත්තිය කළමනාකාරවරයෙක්. එයාගේ බිරිඳ අමාත්‍ය. යසිත් ඇවිල්ලා එයාගේ වෘත්තියෙන් කපතාන්වරයෙක්. ඊට පස්සේ යසිත්ගේ නෝනා තමයි කවුද කල්පනා. ඊට පස්සේ රජිත්ගේ නෝනා තමාලි. තමාලිගේ මහත්තයා වෛද්‍යවරයෙක්. තමාලිගේ මහත්තයා කියන ආපහු රජිත්ම තමයි. හරි. ඔන්න ඔය විදිහ තමයි ඔන්න ඔය ටික හදාගන්න. ඉතින් මේ විදිහේ ඒවා දුන්නාන් පස්සේ ගොඩක් කට්ටිය ගොඩක් පාටලා ගන්නවා. මොකද මේක මේ ටිකක් විස්තරාත්මකව දෙන්නේ මේක ඇනලයිස් කරගන්න අමාරුයි. අන්න ඒක තමයි හේතුව මෙන්න මේ ගණන් වරදින්න. ඉතින් ඔයාලට ආපහු සැරයක් කියන්නේ ගණන් හදනකොට ඔයාලට පුළුවන් මේක අන්තිමට මේව තෝරගන්න. එතකොට අනිත් ගණන් වලින් ඔයගොල්ලෝ කෙටි ක්‍රම පාවිච්චි කරලා ඉතුරු කරගත්ත කාලය මෙන්න මේකට යොදවන්න පුළුවන්. මේකට යොදුවොත් එහෙම සාමාන්‍යයෙන් ලකුණු 4ක් කියන්නේ ප්‍රශ්න 4ක් 5ක් එනවා සාමාන්‍යයෙන් මේ වගේ ගණන් දුන්නාට. එතකොට ඒ 4-5න් එන ලකුණු ටිකත් ඔයගොල්ලන් ගන්න පුළුවන්. අර ඉතුරු කරගත්ත කාලේ මේකට තියාගන්න. එහෙම නැත්නම් මේක මුලින් ගත්තොත් එහෙම අනිත් ඒ වගේ කාලෙත් එක්ක යනවා. හැබැයි සමහර කාලවල ලේසිම ගණන් ඒ හින්දා මා ගෑරෙන්න ඉඩ තියෙනවා. හරි. ඔන්න ඔය ගාන තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. කවුරු හරි ඉන්නා නම් ඔන්න බලා ගන්න පුළුවන්. ගාන මොකද්ද කියලා හදලා තියෙන විදිය මොකද්ද කියලා. ඉතින් මේ ගොඩක් කාලයකට පස්සේ ඔයගොල්ලන්ගේ channel එක කියන්නේ ගොඩක් කාලයකට පස්සේ ඔයගොල්ලන් එක එකතු වුණේ. මොකද ඒකට හේතුව අපි ගොඩක් කාර්යබහුල වුණා මේ ටිකේ ඔන්ලයින් ක්ලාසස් හින්දා. කැමති කට්ටියට පුළුවන් අපේ ඔන්ලයින් ක්ලාසස් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම IQ DVD දැන් මේ වෙනකොට අලුත් DVD සෙට් එකක් අපි ගහලා තියෙනවා. අලුත් පාඩම් සෙට් එකක් එක්ක ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් 077 400යි 0295 කියන්නේ 077 400යි 0295 කියන නම්බර් එකට WhatsApp පණිවිඩ දාන්න IQ DVD සඳහා කියලා. එතකොට ඔයගොල්ලන්ට අදාළ විස්තර ටික ඔක්කොම ගෙන්න ගන්න පුළුවන්. ඒ අනුව කැමති කට්ටිය DVDs ගන්නත් පුළුවන්. right. ඉතින් අපි ඔන්ලයින් ක්ලාස් ගැන කතා කරන සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් ක්ලාසස් යනවා පැය 40ක විතර 40ක 45ක විතර ක්ලාසස් සෙට් එකක් යනවා. ඔයගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් එක හිටපු කට්ටිය දන්නවා ඇති. අපි දෙන්නේ විනාඩියයි හෝ තප්පර 40යි ගාන හදන්න. ගාන හදන්න ඕගොල්ලන් ස්පීඩ් එක හදන්නයි අපි ක්ලාස් එකේදී ඒ විදිහට කරන්නේ. ඉතින් ස්පීඩ් එකත් එක්ක කෙටි ක්‍රම ඉගෙන ගන්න ක්‍රමයක් තමයි අපේ යන්නේ. ඉතින් අපේ පොඩ්ඩක් වෙනස් කියලා කියන කට්ටිය ගොඩක් අපේ ක්ලාසස් කැමති නම් ඇවිල්ලා බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා ක්ලාස් කරපු ඒවායින් කොටසක්. මෙතන එකම ගණන් දෙපාරක් ලියවිච්ච කොහෙවත් නැහැ. දැන් තියෙන්නේ විවිධාකාර ගණන්. ඉතින් එහෙනම් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි .mark IQ YouTube channel එකේ.